තිරුවන් සරණයි සියලුම දෙනාට. ඉතින් වෙනදා වගේ හර්දේ ටීවීත් එක්ක එකතු වෙලා පින්කෙත දහවෙන් සමාජය අස්වද්දන්න හදන වෙලාවේ මොහොතේ සාරවත් දේශනයක් සඳහා අදත් වෙනදා වගේම අපි බැතිබර ගෞරව ආරාධනයෙන් අපි මැදිරියට වැඩම කරමු මහා සංඝරත්නය දෙපාණම අවසර පතනවා ඉදිරි වැඩසටහන කරගෙන යාමට. වෙනදා වගේම අපි ගාල්ල ගල්වඩුවට ඉසිපතන බෝසේනාරාමේ විහාරාධිපති වහන්සේ නම කීමට අවසරයි. වේරපිටියේ පත්මසීල හිමියන් වැඩ සිටිනවා. ඒ වගේම අද අපේ විශේෂ ආරාධනෙන් බැතිබර ආරාධනෙන් මේ වැඩම කර සිටිනවා වාද්දුව මොරන්තුඩුව කුඩා ගෝණදුව උත්තර චේතියාරාම මහා විහාරාධිකාරී ඓතිහාසික වීදාගම සිරි ගණානන්ද පිරිවෙනෙහි සහ දෙදියවල සී ධර්මාරාම පිරිවෙනෙහි දෙමළ විෂය භාර ආචාර්ය ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ප්‍රවීණාචාර්ය මහා වංශ පරිවර්තක මණ්ඩලයේ දමිළ භාෂා මහා වංශ පරිවර්තක පූජ්‍ය වලපනේ රතනවංශ හිමියන්. ඉතින් ඔබ වහන්සේලාගෙන් අවසර පතනවා මුලින්ම මම මේ වැඩසටහන කරගෙන යන්නට. අද අපි මාතෘකාව කරගන්නේ මෙතරම් දහම තිබුණත් අපේ රටේ ඇයි මේ මිනිස්සු පිරිහිලා අයහපත වෙත යොමු වෙන්නේ? මම මුලින්ම අපේ නායක හඳුරන්නේ අහනවා මොකද්ද මේකට හේතුව? වැඩමවට සිටින අපේ ගෞරවනීය නායක හඳුරන් වහන්සේගෙන් අවසරයි. චමිල මහත්මයා අපේ හරිදේ ටීවී නරඹන පින්වත් පින්නතුනි අද සමාජයේ ගැන කතා කරනකොට මහත්තයා හොඳ මාතෘකාවක් කතා කළ යුතුම කාරණයක්. මේ ලංකාද්වීපය ගත්තොත් මේක බෞද්ධ රටක් කියලා ගන්නෙ. මේ බෞද්ධ රටේ අපි වැඩිපුරම ධර්මය පෙන්නලා වැඩිපුරම ධර්මදේශනයන් පවත්වලා වැඩිපුරම කළ යුත්තේ මොකක්ද නොකළ යුත්තේ මොකක්ද කියලා පෙන්වලා දුන්නත් අද සමාජය ඒ ධර්මය කියන දේ තැකීමකට ගන්නෙ නැහැ. අපේ හඳුරේ මොහොතක් මට අවසරයි. අපේ අය උදේටත් බුදුන් වඳිනවා. ඉඩක් ලැබුණොත් දවල්ටත් වඳිනවා. හවසටත් බුදුන් වඳිනවා. ඒ ධම හිතේ රැඳිලා නැහැ නේද හඳුරන. අනුන්ගේ දේවල්ම හොය අනුන්ට අංචි යද ඇද. ඇයි මෙහෙම වෙන්න හේතුව? මෙහෙම බුදුන් වඳිනවා කියෝ පමණින් මිනිස්සෙක් ධර්මයේ හැසිරෙනවා වෙන්නේ නැහැ. ඒක මට එතෙන්ට හැමෝම එන්න ඕනේ මිනිස්සු මවාපාන්නේ බුදුන් වෙන්න අපි එතන ඉන්නවා කියන. ඒක තමයි අද සමාජයේ ඒකනේ ගොඩාක් වෙලා තියෙන්නේ. අපි බුදුන් වඳිනවා උදේ හවා පන්සිල් සමාදන් වෙනවා කියනවා. උදේ හවා බුදුන් වඳිනවා කියනවා. ඒ වගේම බෝධි පූජා පවත්වනවා කියනවා. ඒ මොන දේ කරත් පන්සිල් ආරක්ෂා කරන්න උදේ පංචශීලයේ ගත්තට දවල් වෙනකොට ඔය ශික්ෂාපද තමන් කඩලා ඉවරයිනේ. සමහර විට පන්සිල් පද පහ ආරක්ෂා කරනවා කියලා උදේ පන්සිල් පද සමාදන් වෙලා ඒ සමාදන් වෙච්ච තැනින්ම ආය අනිත් පැත්තට කඩන අවස්ථා තියෙනවා. සමහර විට බුදුන් වැඳ කියනවා වෙන්න පුළුවන්. එන්න පරක් වුණොත් එහෙම මම කොහේ හරි ගමනක් ගියා නැත්තම් මට සනීප නැහැ කියලා හරි කෝල් එකකින් හරි දීලා කියන තත්ත්වයට අද සමාජයපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සීලය කියන එක අද ගණන් ගන්න නැති තත්ත්වයටපත් වෙලා තියෙනවා. එහෙම වෙනකොට වෙනත් පැතිකඩ වලින් බලන්නේ මේ අයට දෙන්න පුළුවන් අර අවිද්‍යාවේ මත අර දිය යුතු කාරණා නෙවෙයි නොදිය යුතු කාරණා දෙන්න පුළුවන් කියලා මේ මිනිස්සුන්ට නොඑක් පැතිකඩ වලින් බලලා වෙනත් ආගම් වලින් බලලා දකිනකොට අපේ අය ටක් ගාලා ඒවා වැළඳ ගන්න බලාගෙන ඉන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මිනිස්යා තුළ ඇවිත් තියෙන අවිද්‍යාව. පටිච්චසමුපාදය ගත්තොත් ප්‍රධානම කරුණ තමයි අවිද්‍යාව. එහෙනම් මේ අවිද්‍යාව ඇත්ත නොදැනීම කියන තැන ඉන්නකොටම ඒ පුද්ගලයා සසරට වැටිලා ඉවරයි. ඒ පුද්ගලයා ඇත්ත දකින්න උත්සාහ කරන්නේ නැහැ. වැරදි දේවල්මයි දකින්නේ. ඒ කොච්චර හොඳ දේවල් තිබ්බත් අපි දකින්නෙම වැරදි දේ දිහා බලන්නනේ. දැන් හිතන්නකෝ මිනිස්සෙක් හොඳ 100ක් කරනවා නේ. එක වැරද්දක් මොනවා හරි සුළු වැරද්දක් වෙනවා. හැබැයි ওই වැරද්ද පුන පුනා ඇඟිලි ගගා හොයලා හාරවුස්සලා මේ තුවාලේ පාරලා ඒ මිනිස්යාව නැති කරන තැනටපත් කරනවානේ මේ අර පුංචි වැරද්ද නිසා. ඒක තමන්ගේ කරගෙන අනුන්ට වද දෙනවා ඉන්න දෙන්නෙම නෑ. ඔව් ඒක තමයි කරන්නේ. එතකොට ඒ තැනටපත් කරාට පස්සේ අර මිනිස්යා ඊට පස්සේ කොච්චර හොඳ කරත් ඊළඟට හිතනවා ආයෙ මං හොඳ කරන්නේ නෑ මේකෙකුටවත්. එහෙම හිතන්න ගත්තොත් ඔබයි විනාශයට යන්නේ. එහෙම හිතන්න එපා. ඕන පුද්ගලයෙක් ඕන දෙයක් කියපු දෙන් ඕන දෙයක් බැනපු දෙන්. මොකද
පළ ඇති රුකටයි ගල් ගහන්නේ. පළ නැති රුකකට කවදාවත් ගල් ගහන්නේ නැහැ. ඒක නිසා ඒ දේ දැනගෙන තමන්ගේ ගමන තමන් යන්න ඕනේ. තමන්ගේ ගමන ශක්තියක් කරගන්න ඕනේ. ඒක නිසා හැම විටම ඍජුව තමන් උත්සාහ කරන්න ඕනේ මම නියම බෞද්ධයෙක් කියන තැන ඉන්න. මම බොරුවක් වැරදිලාවත් මම කරන්නේ නැහැ. මගේ අතින් හොරකමක් මං සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. මං කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. මම මත්පැන් මත්ද්‍රව්‍ය වලට අහු වෙන්නේ නැහැ. මං මේවා පානය කරන්නේ නැහැ. මම බෞද්ධ කියන හැඟීම තියාගෙන මම නියම බෞද්ධයෙක් විදිහට කටයුතු කරනවා කියන හැඟීම ඇති කරගන්න ඕනේ. ඒක අනුන් හදන්න ඉස්සෙල්ලා අපි පිළිපදින්න ඕන නේද? ඔව් ඒ කාරණේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ගොඩාක් අද සමාජයේ අනුන් හදන්න යන්නේ ඒ අනුන් හදන්න යන ගමන නැතර කරලා තමන් හැදෙන්න උත්සාහ කරන්න. එතකොට තමන් හැදෙන්න නම් තමන් ඒ අවිද්‍යාවෙන් මිදෙන්න මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. මේ බුදුහාමුදුරන්ට පෙල්ලි වැන්දා කියලා ඒ පුද්ගලයා සතර අපායෙන් වැටෙන එක නතර වෙන්නේ නැහැ. පව් පුරව ගන්න එකයි වෙන්නේ මේ සමහර විට වෙන්න පුළුවන්. සතර අපායට වැටෙන එක නතර වෙන්නේ නැහැ බුදුහාමුදුරන්ට විතරක් වැන්දා කියලා. ඒ බෝධි පූජා දවස් ගණන් සති ගණන් තිබ්බා කියලා ඒ පුද්ගලයා සතර අපායෙන් එගොඩ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා එතනින් එගොඩ වෙන්න නම් මේ යථාර්ථය කියන ධර්මය දකින්න ඕනේ. ඒ ධර්මය දැනගත්තනමදී ඒ ධර්මයේ දකින පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. ඒක නිසා තමන් උත්සාහ කරන්න ඕනේ හැම විටම මොන දේ යම් කෙනෙක් කිව්වත් මම ශ්‍රද්ධාව ඇති කරගන්නේ මම ප්‍රායෝගිකව පරීක්ෂා කරලා බලලා ඇත්තනම් විතරයි මම මේ දේ පිළිගන්නේ කියන කාරණය තමන් විසින් දැනගන්න ඕනේ. තව කෙනෙක් ඒ ආකාරයෙන් තව කෙනෙක් කියූ පමණින් තව කෙනෙක් දේශනා කළ පමණින් ඒවා පිළිගන්නේ නැතුව තමන් ප්‍රායෝගිකව අත්හදා බලලා ඒ දේ පිළිගන්නවා නම් අනුන්ට හානියකුත් නැහැ. තමන් ඒ ප්‍රායෝගික ජීවිතේ ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙමයි අපි හඳුනේ. ඇඟ හදන්න කොයිතරම් තැන් තිබුණත්, පාට ගාලා රූපේ හදන්න කොයිතරම් තැන් තිබුණත්, හිත හදන්න තියෙන්නේ පන්සල විතරයි. අපේ රත්නවංශ සාමුදුරුවෝ මොකද හිතන්නේ මේ කරුණ ගැන අද? තෙරුවන් සරණයි. අපේ ගාල්ල ගල්වඩුගඩ විස්කම්පාර බෝසෙවනාරාම විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම විශාරද වේරපිටියේ පද්මසීල පඬිත හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. ඔබතුමා ඉදිරිපත් කරන ගැටලුව සීලය හා සම්බන්ධ එකක්. ඒක නිසා සමාජයේ දිහා බැලුවහම නිවැරදිව මේ සීලය සමාදන් වෙලා ඇත්තටම මිනිස්සු මේ සීලය නිවැරදිව රකින්නවද කියන එක ලොකු ප්‍රශ්නයක්. හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවලට අවධානය යොමු කරනකොට අපිට මුලදිම මේ සීලය කියන වචනය ගැන විග්‍රහයක් කරගන්නට වෙනවා. සීලය කියන එක විග්‍රහ කළේ කාය වාක් සමෝදානං සීලං කියලා. කයෙහි සහ වචනයෙහි සංවර භාවය තමයි සීලය කියලා මතක් කළේ. එතකොට නිරන්තරයෙන්ම කය සංවර කර ගැනීමත් වැදගත් වෙනවා, වචනය සංවර කර ගැනීමත් වැදගත් වෙනවා. හේතුව දස අකුසල් වලින් කිහිපයක්ම සිද්ධ වෙන්නේ, අකුසල ධර්ම 7ක්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන කාරණා දෙක පාදක කරගෙන. මේකෙදි මතක් කරනවා පානඝාත පරද්දබ්බං පරදාරංච කායතු. මේ කය මුල් කරගෙන මොනවද සිද්ධ වෙන අකුසල් කියන එක ගැන කතා කළා. පානඝාත ප්‍රාණඝාතය, අදත්තාදාන සොරකම, ඒ වගේමයි පරදාරංච පරදාර සේවනය. මේ කියන කාරණා තුනම සිද්ධ වන්නේ, මේ අකුසල ධර්ම තුනම සිද්ධ වන්නේ කය මුල් කරගෙන. ඒ වගේමයි මුසාපේ ශුඤ්ඤ පරුසා සම්පප්පලාපා වාචතු. මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය, සම්පප්පලාප කියන මේ කරුණු හතර සම්පූර්ණ වෙන්නේ වචනේ. මෙන්න මේ දෙක පාදක වුණ ගමන්ම එක හෙල්ලේම ඉදිරිපත් වෙනවා මේකට අවිජ්ජාචේව ව්‍යාපාදෝ මිච්ඡා දිට්ඨිච මානසෝ. දැඩි ලෝභය, ක්‍රෝධය, මිත්‍යා දෘෂ්ටිය කියන මේ කරුණු තුන සම්පූර්ණ වෙනවා. එතකොට දස අකුසලයෙන්ම පරිපූර්ණ වුණ පුද්ගලයා තුළින් ඔබතුමාම හිතන්න නිවැරදි දෙයක් සමාජයට ලැබේ. මෙතරම් දහම තේරුම් කරලා පැහැදිලිව අපේ මහා සංඝරත්නය කියා දෙද්දි, දේශනා කරද්දි, ශ්‍රවණය කරන්න දෙද්දි ඇයි අපිට කොතනද වැරදුනේ මේ නියම දේ අල්ලගන්නේ නැත්තේ? මේක වරදින්න ප්‍රධානම හේතුවක් වුණා. දැන් පෝය දවසක් ගත්තාම බණ මඩුවකට පිරිසක් රැස් වෙනවා. දම් සභාවකට පිරිසක් රැස් වෙනවා. ඒ දවස කොහොමද මහත්මයා තීරණය කරන්නේ? මම අද
රහතන් වහන්සේ නමකගේ චරිතයක් අනුගමනය කරන රටාවටයි මගේ ජීවිතේ අද දවස මම ගෙවන්නේ. එතකොට මෙතනදී බලාපොරොත්තු වෙනවා අභ්‍යන්තරිකව වගේම ආධ්‍යාත්මයේ තුලින් මේ කෙනාව පිරිසිදු කරන්න. හැබැයි අපි දකින්නේ අපි ක්‍රියාත්මක වෙන්නේ නිවැරදි ආකාරයට නෙමෙයි. අපි සමාජයට පේන්න අපි තීරණය කරනවා මම තමයි සිල්වතා. සිල් රෙද්දක් පෙරවගෙන උත්තර සාතකයේ පැලඳගත්ත පමාවෙන් සිල්වතෙක් වෙන්නේ නැහැ. ඒක හොඳට අවධානයට සහ අවබෝධයට ගත යුතු කාරණාවක්. සිල් රෙද්දක් පෙරවගෙන ඉන්න කෙනා අන්තෝ අසුද්ධෝ බහි සෝභමානෝ වෙන්න පුළුවන්. ඇතුළත පිරිසිදු. හැබැයි බාහිරව පිරිසිදුයි. ඔන්න ඔය විදිහට ධම් සභාවේ රැස් වෙලා හිටපු මම කියන්නේ 100% එහෙමයි කියලා. සමහරෙක් ඉන්නවා. දවස පුරාම ධර්මයේ තුල හැසිරුණා කියන කෙනා තමයි නිවසට ගිය ගමන්ම වැටපන්නන්නේ මායිම්. ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඇයි ඒ? අවිජ්ජාචේව ව්‍යාපාදෝ මිච්ඡා දිට්ඨිච මානුසෝ මොන තරම් ධර්මයට අවනත වෙනවා කියලා තීරණය කළ මිච්ඡා දිට්ඨි. ඉන්නෙම මිත්‍යා දෘෂ්ටිය. කවදාවත් මේ වගේ පුද්ගලයින්ට යහපතක් දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා. කවදාවත් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ තථාගතප්ප වේදිතේ ධම්ම විනයේ සීලං සමාදියසි කියලා. නිතරම මතක තියාගන්න ඕන මේ ධර්මය තුල තමන් නිවැරදිව පිහිටනවා නම් සිල් සමාදන් වීම අනිවාර්යයි. සිල් සමාදන් වීම පමණක් අනිවාර්ය වෙන්නේ නැහැ. මේ නිවැරදිව රකින්නවද? ලෝකයාට පේන්න ඔබ සිල්වතෙක් වෙන්නට පුළුවන්. හැබැයි ඔබ දන්නවා ඔබට එකඟව ඔබගේ හදවතට එකඟව මම ඇත්තටම සිල්වත්ද කියලා. ඒ තමා විසින්ම තීරණය කරගත යුතු දෙයක්. බණ මඩුවකට සීමා වුණ සීලය ඔබ සිල් සමාදන් වෙන්න දවසට කලින් දවසේ සෑහෙන්න ප්‍රශ්න ගොඩක ඉඳලා විහාරස්ථානයට ආව වෙන්න පුළුවන්. ඒ ආපු වෙලාවේ ඉඳලා ඔබගේ දවස ගෙවෙන්නේ ලස්සන ශික්ෂණයක් සහිතව. ආචාර ගෝචර සමාපන්නයි. ඒ කියන්නේ ඇවතුම් පැවතුම් දන්නවා. සීලවා හෝති සිල්වත්. අනුමත්තේසු වජ්ජේසු බයදාසාවි. පුංචි සිල්පදයක් වුණත් කැඩෙයි කියන බිය සහගත භාවයෙන් ඔබ ගත කරන්න. හැබැයි මේ කතා කරන මාතෘකාවට අනුගතව බැලුවොත් නිවැරදිව සමාජයේ ප්‍රශ්නයකින් තොරව ඉදිරි පැවැත්මකට යා යුතු නම් සත්තු ගාරවතා, ධම්ම ගාරවතා, සංඝ ගාරවතා, හිරි ගාරවතා, ඕත්තප්ප ගාරවතා, සමාධි ගාරවතා, සික්ඛහ ගාරවතා. හත්වෙනි එක මතක් කළේ සික්ඛහ ගාරවතා. සිල්පද පිළිබඳව ගෞරවයක් තියෙන්න. අපේ පඬිත හාමුදුරුවෝ මතක් කළා වගේ පෙරලි බුදුන් වැඳලා තේරුමක් නැහැ. පෙරලි බෝධිය වැඳලා තේරුමක් නැහැ. පෙරලි ධර්මය වැඳලා තේරුමක් නැහැ. හැබැයි ඔබ පිරිසිදුයිද? අත්තාන මේව පටමං පතිරූපේ නිවේසේ අතඤ්ඤ මනුසාසෙයන කිලිස්සෙය පඬිතු. නිවැරදිව ඉස්සලා තමා පිහිටන්න යහපත තුල. තමා යහපත තුල පිහිටලා අතඤ්ඤ අනුසාසෙය ඊට පස්සේ අනිත් අයට අවවාද කරන්න මෙන්න මේ විදිහට හැදෙන්න කියලා. එතකොට ඒ ඇත්තෝ අහවි. ඔබ වැරදි පුද්ගලයෙක් වෙලා ඔබගේ හැසිරීම වැරදිනා ඔබ හිතන සිතුවිලි වැරදිනා අනිත් අයට කොච්චර අවවාද කළත් අනුශාසනා කළත් ඒ තුල හරයක් නැහැ. බොහොමත් පින් අපේ හැමදෙරකින් දහමෙන් සාරවත්ව අපේ පින්කිත අස්සද්දන හරිදේ TV POTV 123 YouTube හරහත් අපි සියල්ලම නරඹන්න පුළුවන්. ඉතින් මේ කාලීන මාතෘකාවක් ඔස්සේ කතා බහ කරද්දී දේශනය කරද්දී අපි නායකයන් තවත් යමක් එකතු කරොත් මේ සම්බන්ධව අපේ පඬිත හාමුදුරන් වහන්සේ මතක් කර පරිදි අපේ අද නැති තැනම තමයි ඔය දහමට නැඹුරු වෙන්නේ නැතිම තැන ප්‍රධානම තැන පොන්චි කාලේ ඉඳලා කියලා දීපු පංචශීලය. අපේ පඬිත හාමුදුරන් වහන්සේ මතක් කරා ගොඩක් කරුණු. එතකොට බලන්න යේකේචි බුද්ධං සරණං ගතාසේ යේකේචි ධම්මං සරණං ගතාසේ යේකේචි සංඝං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය. එනම් මේ අපාය ගාමී සතර අපායට වැටෙන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙන්න නම් බුදුන් සරණ, දහම් සරණ, සංඝ සරණ යන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙම නොවන විට ඒ පුද්ගලයා සතර අපායට වැටෙන එක නවත්තන්න බෑ. ඒ පුද්ගලයා සුගතියේවත් අනිවාර්යෙන් නැවත උපදිලා නැවත මනුස්සාත්ම භවයක ලබනවා හෝ වේවා. ඒ පුද්ගලයා ධාර්මික පුද්ගලයෙක් වෙන්න නම් අඩුම තරමේ සීලයවත් ඒ පුද්ගලයා තුල තියෙන්න ඕනේ. මොකද ඔබම හිතන්නකෝ මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෙක් මිත්‍යා වැඩ කරනවා නම් සීලය පිළිටන්නේ නැත්නම් ඒ පුද්ගලයා කරන්නෙම තනිකර සීලයට පටහැනි වැඩ නම් ඒ පුද්ගලයා නැවත බෞද්ධයෙක් වෙලාවත් උපදීද?
දැන් අද කොහොමද අපිට ඉදිරියක් හිතා ගන්නද? ඒක හිතා ගන්න බෑනේ. මොකද අද සමාජයේ මේ සිංහල බෞද්ධ කියන පිරිසම කෑ ගහනවා වෙනත් ආගම් වල පිරිස වැඩි, මේ බෞද්ධ ආගම නැති වෙනවා, සිංහලයෝ ටික වඳ වෙනවා කියලා. ඉතින් අපේ හැමෝම අපිම නේද මේක රැක ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් මෙතනම ඔබ බලන්න මේ නරබන අයගෙන් ඇහුවොත් මෙතන කී දෙනෙක් පංචශීලය ආරක්ෂා කරගෙන ඉන්නවද Tamanට අවංකවම කියලා සමහර විට ඕකෙන් 99%ක්ම සීලය කඩන අය වෙන්න පුළුවන්. එතකොට ඒ සීලය කඩන අය 99ක් ඉන්නවා නම් ඔය අය නැවත උපදිනකොට අර පින් කරන නිසා නොයෙකුත් විදියට පුළුවන් තරම් පින් කරනවානේ. පින් කරන නිසා මනුස්සාත්මයක් ලබයි. හැබැයි අර අවිද්‍යාව තුළ හැසිරීම නිසා ඒ පුද්ගලයා නැවත බෞද්ධයෙක් වෙලා උපදීද? අන්න ඒ දේ හිතේ තියෙනවා නම් ඔබ මිත්‍යා දෘෂ්ටික වෙන පුද්ගලයෙක් බවට පත් වෙලා ඔබ නැවත කැමතිද වෙනත් ආගමක හරි ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික තවත් පව් කර කර දුක් විඳ මේ සසරට යන්න. ඒක නිසා මේ කෙලෙස් 1500ක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ කෙලස් 1500න් ආරක්ෂා කරන්න කියලා තියෙන්නේ 5යි. 1495ක්ම අයින් කරලා 5ක් ආරක්ෂා කරන්න තියෙනවා. ඒ තමයි මේ පංචශීලය. එතන හදාගන්න නැති පුද්ගලයා එතනින් ඔබට කුසලයේ වර්ධනය කරගෙන මේ නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරයිද කියන එක තමයි මෙතන තියෙන ගැටලුව. ඒකට මේ කදිමත් අවස්ථාවක් කරගෙන මේ පින්නතුන් අදිෂ්ඨාණයෙන් හිතන්න පුළුවන් නම් අද ඉඳලා මං සීලේ පිළිටනවා, අද ඉඳලා මම කුසලයේ තුල වාසය කරන්න උත්සාහ කරනවා කියන හැඟීමෙන් කටයුතු කරනවා නම් අන්න එතනයි ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. එහෙමයි අපේ හැමෝම. ඉතින් මේ සාරවත් කරුණ වලින්, දහම් කරුණ වලින් අපේ පින්කෙට අස්වද්දන වෙලාවේ මේ මොහොතේදී සියල්ලම සිතට ගන්න ඕන. අපි බෞද්ධයෝ නම් ඉස්සෙල්ලම අපි ක්‍රියාත්මක වෙන්න ඕන. අන්‍යාගම ගැන බැනලා වැඩක් නැහැ. ඉතින් අපේ දේ අපි රැක ගන්න, අපේ ආගමට ගරු කරන්න ඕන. මුලින් ඉඳලා මත නිවසෙන්ම පටන් ගන්න වැඩිහිටියෝ තමයි කුඩා දරුවන්ට මූලිකම දේ දෙන්න ඕන. ඉතින් මේ කාලීන මාතෘකාවත් එක්කම අපේ රතනවංශ හිමියන් ඉන්න ඔබට සුමුදු ධර්ම දේශනයක් කරන්නට, පහදා දෙන්නට, ඔබ නිවාලන්නට. යතා කම්මූපගතා සත්තා පජානාමි. පින්වතුනි, මම මේ මතක් කළ පාළි වැක්කිය පාළි පාඨය සඳහන් වෙන්නේ දේවදූත සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මේ සූත්‍රය ඉදිරිපත් කරලා තිබෙන්නේ කරුණු කාරණා කිහිපයක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ සූත්‍රයෙහිදී දවසක් තථාගත බුදු පියාණන් වහන්සේ උදාහරණයක් සමගම මේ සූත්‍ර දේශනාව මෙසේ දේශනා කළා. මහණෙනි, මනාව ඇස්පෙනෙන පුද්ගලයෙක් උස තැනකට නැගලා උස තැනකට ගිහිල්ලා ඔහු නගරයක් දිහා බලාගෙන ඉන්නවා. මොහු මේ නගරය දිහා බලාගෙන ඉන්නකොට මේ පුද්ගලයාට පේනවා චක්කුමා පුරිසෝ කියන වචනය භාවිතා කරලා තියෙනවා. මනාව ඇස්පේන පුද්ගලයෙක්. මේ පුද්ගලයා නගරයේ දෙස බලාගෙන ඉන්නකොට මේ පුද්ගලයාට පේනවා මිනිස්සු විවිධ ක්‍රියාකලාපවල යෙදලා ඉන්නවා. කෙනෙක් යම් යම් දේවල් අරගෙන සමහරක් වෙලාවට යම් කිසි තැනකට යනවා, එතනින් පිටව යනවා. ඔන්න ඔය විවිධාකාර ක්‍රියාපටිපාටිවල යෙදෙන පුද්ගලයෝ පිරිසක් මොහු දකිනවා. මේ දකින වෙලාවේ මොහු තීරණය කරනවා මෙන්න මේ මිනිස්සු මෙන්න මේ වගේ කටයුතු කරනවා කියලා ඌට අවබෝධයක් එනවා. අන්න ඒ වගේ මහණෙනි, මම උපත සහ විපත කරා යන පුද්ගලයෝ පිළිබඳව හොඳ විමසිල්ලකින් දිවසින් මම බලාගෙන ඉන්න අවස්ථා තියෙනවා. අන්න ඒ අවස්ථාවලදී මම දැක්ක කාරණාවක් තමයි සමහරක් පුද්ගලයෝ සුගතියට එනවා, සමහරක් පුද්ගලයෝ දුගතියට යනවා. මේකට හේතු මහණෙනි මම විමසුවා. මෙසේ දවසක් දිවසින් මම බලාගෙන ඉන්න වෙලාවක මම දැක්කා දිව්‍ය විමානයක කාරණාවක් සිද්ධ වෙනවා. දිව්‍ය තලෙන් චුත වෙන්නට සූදානම් වන දෙවියෙක්, ඔහුගේ තිබුණ සැප සම්පත් සියල්ලම පිරිහිලා ඔහු සූදානම් වෙනවා එතනින් චුත වෙලා බැහැර වෙන්නට. ඒ වෙලාවේ අනිත් දෙවිවරු ඇවිත් මොහුව නන්දන වනයේට කැඳවාගෙන ගිහිල්ලා, නන්දන උයනට කැඳවාගෙන ගිහිල්ලා මොහුට සිහිපත් කරනවා
ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්තා සුලද්ද ලාභං ලබ සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ බවාහි කියලා. පින්වත මෙතනින් චුත වෙන්න. ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ සුගතියට යන්න. සුගතිය කියලා මෙතන මතක් කළේ මේ මනුස්ස ලෝකෙට. සුගතින් ගච්ඡ සුගතින් ගන්වා සුලද්ද ලාභං ලබ සුගතියට ගිහිල්ලා මෙහි නොලද සැප සම්පත් ලබන්. පින්වත් ඔබට හිතෙන්නට පුළුවනි දිව්‍ය ලෝකේ තියෙන ඒ තරම් සැප සම්පත් අතරත නැති දේවල් මොනවද කියලා. සිහිපත් කරනවා මේ වෙලාවේ. සුගතින් ගන්තා සුලද්ද ලාභං ලබ නොලද දේවල් ලබා ගන්න. සුලද්ද ලාභං ලබිත්තා සුප්පතිට්ඨිතෝ බවයි. නොලද දේවල් ලබලා මනහ පිහිටීමක් ඇති කෙනෙක් බවට පත් වෙන. මෙතනදී මතක් කරන අවවාදය හැටියට දෙන කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මෙතනදී මේ දෙවිවරු මතක් කරන්නේ ගිහි ධම්මා අනපෙක්කිතබ්බා. ගිහි ධර්මයක් තියෙනවා නුඹ ගිහිලා මනුස්ස ලෝකේ උපත ලැබුවොත් නුඹට අනුගමනය කළ යුතු ගිහි ධර්මයක්. මොකද්ද මේ ගිහි ධර්මය? පානාති පාතා වේරමණී සික්ඛාපදං අදින්නා දානා වේරමණී සික්ඛාපදං. මතක් කරන්නේ මේ පංචශීල ප්‍රතිපදාව. නුඹ මනුස්ස ලෝකේ මිනිස්සෙක් හැටියට උපත ලැබපු දවසේ ඉඳලා ප්‍රාණඝාතයක් නොකළ යුතුයි. නුඹට යම් අවබෝධයක් ලැබේවි. ලද මොහොතේ ඉඳලා කිසිම පාප කර්මයක් සිද්ධ කරන්නට යන්න එපා. ඒ වගේමයි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සොරකම් කිරීම ජීවිතේට කරන්න එපා. ඒ වගේම ඊගාව කාරණාව මතක් කරනවා කාමයේ වරදවල හැසිරෙන්නට එපා. විහිළුවකටවත් මුසාබස් කියන්නට යන්න එපා. මත්ද්‍රව්‍ය මේ කිසිවක් භාවිතා කරන්නට එපා. එතකොට මේ ගිහි ධර්මය කියලා කියවේ මනුස්ස ලෝකේ උපත ලබන හැම කෙනාම අනුගමනය කළ යුතු පංචශීල ප්‍රතිපදාවට. තව මතක් කරනවා කරුණු කිහිපයක්. සම්මා දිට්ඨිකා. සම්මා දිට්ඨිකා කියලා කියන්නේ නිවැරදි දැක්මක් නුඹට තිබිය යුතුයි. හේතුව කුසලංච පජානාති අකුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසල මූලංච පජානාති. නුඹට සිහි කල්පනාව තිබිය යුතුයි. නුඹ මතක් කළ යුත්තේ කුසලය කියන්නේ මොකක්ද? අකුසලය කියන්නේ මොකක්ද? කුසල මූලය කියන්නේ මොකක්ද? අකුසල මූලය කියන්නේ මොකක්ද? මනසේ කරණීයේ ධම්මේ පජානාති. නිතරම තමන්ගේ හිතින් මෙනෙහි කරන්න ඕන මොන වගේ දේවල්ද කියලා නුඹ මෙනෙහි කළ යුතුයි. මෙන්න මේ විදිහට අවවාද රාශියක් දෙවියෝ දෙනවා බුදුරජාණන් වහන්සේ බලාගෙන වැඩ හිටියා. සිහිපත් කළා මහණෙනි දෙව් තලයකින් චුත වෙලා මනුලව ඇවිත් උපත ලබන මේ චරිතයට මේ කියන කරුණු කාරණා සියල්ලම කාලයාගේ ඇවෑමෙන් අමතක වෙලා යනවා. හේතුව මනුස්ස ලෝකේ ඉපදුනහම ආගන්තුක වූ ක්ලේශ ධර්මයන් මනසේ ගොඩ නැගිලා උපාදාන කරගන්නවා හැම දෙයක්ම. උපාදාන කරගත්තට පස්සේ ධර්මය කියන්නේ මොකක්ද? අධර්මය කියන්නේ මොකක්ද? මම මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්න ඕනි මොන ආකාරයකටද කියන එක මොහුට අමතක වෙනවා. සුගතියෙන් මනුලොවට ආවේ තමන් යහපත් පුද්ගලයෙක් හැටියට ඉන්නවාය කියලා. ධම්මහදය කියන විභංග අට කතාවේ ලස්සන ගාථාවක් තියෙනවා. 514 පිටු අංකේ උක්ඛිතා පුඤ්ඤතේජේන කාමරූප ගතින් ගත භවග්ග තම්පි සම්පත්තා. අනේ කරපු පින්වල මහිමෙන් දිව්‍ය ලෝකෙක පහළ වුණා. උක්ඛිතා පුඤ්ඤතේජේන පිනේ බලෙන් ඔසවාගෙන ගියා. කාම රූප ගතින් ගත කාමාවචර දිව්‍ය ලෝකවල උපත ලැබුවා. භවග්ග තම්පි සම්පත්තා භවාග්‍රය දක්වාම සැපවින්දත් මේ කෙනා නැවතර පිනත් සමගම මනුලොව ආපු මේ කෙනාට සිද්ධ වෙන විපත ඊගාවට කියනවා. ඇයි? කාය දුස්චරිතං චරಂತಿ. අවබෝධයක් නැහැ. පිරිහෙනවා සීලේ. කාය දුස්චරිතේ අකුසල ධර්මයන් වලට යටත් වෙලා වචී දුස්චරිතං චරಂತಿ. වචනය භාවිතා කරන්නේම අකුසලයට. සමහරක් මිනිස්සුන්ගේ කතාව වචනය කෙනෙක්ව රිදවන වචනයක් බවටමයි පත් වෙන්නේ. හොඳ වචනයක් කවදාවත්ම මේ මිනිස්සුන්ගේ මේ කටින් මුඛයෙන් පිට වෙනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කාය දුස්චරිතය, වචී දුස්චරිතය. සමහරක් වෙලාවට කයත් හොඳයි වචනයත් හොඳයි නමුත් මනස අන්තිමයි. මනෝ දුස්චරිතං චරಂತಿ. මනසෙනුත් මේකේනා පිරිහීමටපත් වෙලා. එසේනම් කොහොමද? සම්මා දිට්ඨිකා නිවැරදි දෘෂ්ටියක් නැහැ. එහෙනම් සම්පූර්ණ වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. මිච්ඡා දිට්ඨි කම්ම සමාදාන. ඔතනින් තමයි අපායට යනවා කියන එක තීරණය වෙන්නේ. දුගතියට යනවා කියන එක තීරණය වෙන්නේ.
පුන ආගච්ඡanti දුග්ගති. නැවත දුගතියට හේතුව මිච්ඡා දිට්ඨි කම්ම සමාදාන. මිත්‍යා දෘෂ්ටියෙන් නිවැරදි අවබෝධයක් නැති නිසා අනේ මේ කෙනාට සිද්ධ වෙනවා අර කියන දුගතියක පහළ වෙන්නට. මෙන්න මේකයි ස්වභාවය. බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. මහණෙනි ඔන්න ඔය ආකාරයට කරුණු ටික රැස් කරගෙන කායස්ස බේදා පරම්මරණා තිරච්ඡාන යෝනිංච පෙත්ති විසයංච උපජ්ජති. අනේ මේ කෙනා මරණින් පස්සේ කායස්ස බේදා පරම්මරණ දුගති තිරච්ඡාන යෝනිංච තිරිසන් යෝනියක පෙත්ති විසයංච പ്രേත ලෝකයක උපත ලබන්නට පුළුවන්. උපත ලැබුවට පස්සේ പ്രേත ලෝකේ වුණත් මේ කෙනා හැසිරෙන්නේ මනුස්ස ලෝකේ හැසිරුණ ක්‍රියාවලියට අනුගතවමයි. ඔබට හිතේවි දැන් මනුස්ස ලෝකේ කෙනෙක් මේ විදිහට අකුසල් රැස් කරොත් දැන් ඔබ දකිනවා මනුස්ස ලෝකේ දැන් අපිට කියලා මේ පොළවේ එක අඟලක්වත් අයිති නැහැ. යනකොටත් මිය ගියාටත් පස්සේ අඩි 6ක් විතර ඇතුළට දාලා වලලනවා. ඒකවත් අපිට ගෙනියන්න බෑ. ඔන්න ඔය තත්යකටපත් වෙන අපි මෙන්න මේ කියන දේවල් අවබෝධයකින් තොරව මොන්න තරම්නම් මේ පොළවත් බෙදා ගන්න උත්සාහ කරනවද බලන්න. සීලයක් තියෙන ලෝකෙක තථාගත ධර්මයක් තියෙන ලෝකෙක මේ විදිහට පිරිහෙන්නේ ඇයි? අපායට ගිහිල්ලා අඤ්ඤ මඤ්ඤං වදිත්වාන පිවාම පුබ්බ ලෝහිතං බහුම් පීත්වාන දාතා හෝම නච්චා දිම්හසේමය. ප්‍රේතෙක් විස්තර කරනවා අපායේ ඉඳලා නිරිසතෙක් විස්තර කළා. කොහොමද සිහිපත් කළේ? අඤ්ඤ මඤ්ඤං වදිත්වාන මනුස්ස ලෝකේ ඉන්නකම් අපි නානාවිද දේවල් සිද්ධ කළා. ඒ වගේම අද මේ අපායේ උපත ලැබපු අපි අඤ්ඤ මඤ්ඤං වදිත්වාන එකින් එකාට පහර දීලා පිවාම පුබ්බලෝහිතං බොන්නේ අපි ලේ. බහුම් පීත්වාන දාතා කොච්චර බීවත් සැනසීමක් නැහැ. හෝම නච්චා දිම්හසේ මය නැවත අපි කරන්නේ මේ කාර්ය. බුදුරජාණන් වහන්සේ වදාලා යතා කම්මෝපගතා සත්තා පජානාමි. මහණෙනි මෙන්න මේ ආකාරයට මනුස්ස ලෝකේ ඉඳලා දුගතිය කරා යන ප්‍රවණතාවය වැඩි. ඒ නිසායි කර්මානුරූපව පහළ වෙන ඇත්තු කියලා වදාළේ. ඉතින් මේ සියලුම දහම් කරුණු ඉතාමත් සරලව දහමින් අපිට පසක් කර දුන්න ඔබ වහන්සේට බොහෝමත්ම පිං. ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන්නේ ගාල්ල හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලයේ ලබුදුව අබේසිංහ ලීබඩු මාලිගයේ ඉහළ මාලයේ තමයි. ඉතින් දුරකථනය මතක් කරනවා නම් 077 321 39 60. දුරකථන මම ආයෙත් මතක් කරන්නම්. ඔබට යම් දහම් කරුණක් තිබෙනවා නම් මේක යොමු කරන්න පුළුවන්. අපි ඒ ගැන ඉදිරියට සාකච්ඡා කරන අපේ මහා සංඝරත්න ඉන්නවා. ඔබට දහමින් මේ සියල්ල නිවැරදිව කියා දෙන්නට පහදා දෙන්නට. ඉතින් දුරකථනය 077 321 39 60. ඉතින් පින් කෙරින් මද විරාමයකට යනවා අපි. මේ අපේ තරුණ වයසට මේ දවස්වල අපි අහපු කියපු දැකපු නැති ගොඩාක් දේවල් ගෙවල් ඇතුළේ ඉඳලා අත්විඳා. හැබැයි අපි මේ වෙන දේවල් වලට ෂොක් වෙලා, අන්දොස් වෙලා, වික්ෂිප්ත වෙලා ඉන්නේ. ඒත් අපිට හිතෙනවා මේ හැම දෙයක්ම පික් පොකට් ගැහුවා වගේ වැඩක් උනේ කියලා. හිතා ගන්න බැරි විදිහට වැනිෂ් උනේ. කරකවල අතෑරියා වගේ. තව පැත්තක්. මේ ඇහැට නොපෙනෙන වෛරසයක් නිසා හැම දෙයක්ම නැති කරන්න පුළුවන් වෙලා. අපි දැන් කොරෝනාවකට බයේ ගෙවල් ඇතුළට වෙලා හැංගිලා. දකින එක දිහා බලන්නේ සැකෙන්, බයෙන්. අමතක කරන්න හොඳ නෑ එදා වේලා හම්බ කරපු මිනිස්සු. එයාලා කොයි තරම්නම් දුක් විඳිනව ඇතිද? හිස්තින් එකක් වගේ අපේ මේ ජීවිතේ මල්ලි. මෙච්චර ෆන් ගත්තු අපිට හිතෙන්නේ නැද්ද මොකද්ද මේ ජීවිතේ කියලා? ලයිෆ් එක මේකද කියලා? ඇත්ත ෆන් එක තියෙන්නේ කොහෙද කියලා හැමෝටම හිතන්න වෙයි. අපේ ජීවිතත් එහෙම තමයි. නරක දේවල් වෙනුවට හොඳ දේවල් රැස් කරමු. මිනිස්සු විනාශ කරන්න නෙවෙයි, ආරක්ෂා කරන්න වැඩ කරමු. දැක්කනේ සීන් එක. අපේ මේ ශරීරය සෙල්සියස් අංශක 1200ට නිකම්ම පිච්චිලා යනවා. යාළුවෝ, නෑදෑයෝ, අම්මලා, තාත්තලා, නෝනවරු, මහත්තුරු මේ සේරම දෙනා දාලා විනාඩි 20යි නන්නත්තරයි. කෝ අපි හම්බ කරපු දේවල්? ගෙවල් දොරවල්, මිල මුදල්, යාන වාහන, වතු පිටි. අපි දන්නෙත් නෑ අපිට මොකද වුනේ කියලා.
අපේ අවශ්‍යතාවයන් සීමා කරගමු. සරල වෙමු. මේ මහා තරඟයෙන් පොඩ්ඩක් නතර වෙලා සැබෑ ජීවිතය දිහා බලමු. එක පැත්තකින් බලනකොට අපි ජීවත් වෙද්දී කොච්චරනම් දේවල් බෙදා ගන්නවද? සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, උඩරට, පහතරට, දුප්පත්, පොහොසත්, පෙරදිග, අපරදිග, සුදු, කළු, පාට, පක්ෂ, ජාති, කුල, ආගම්. හැබැයි වෛරසයකට මේ කිසිම දෙයක් අදාළ නැහැ. බෙදා වෙන් කිරිල්ලකුත් නැහැ. හැමෝටම පහර වදින්නේ එක විදිහට. සුනාමියේදී උනේත් ඒ දෙයමයි. ඉතින් නැවතත් අපි හෘදේ ටීවී පින්කෙතත් සමගින් සම්බන්ධ වෙන සියලුම දෙනාම දහමින් අස්වාදවන්න. ඉතින් ජීවිතය සාර්ථක කරගන්නට දහම් කරුණු අවශ්‍යයි වගේම සිත නිවා ගන්නටත් භාවනාව ඉතාමත්ම වැදගත්. බොහොමත්ම සත්‍යතාවයක් තහවුරු කර දෙනවා නිවාගත්ත සිත භාවනාව. ඉතින් අපි ලොකු හාමුදුරුවන් වෙනදා වගේම ඉන්නවා ඒ ගැන උවත් දැනුවත් කරන්න. තෙරුවන් සරණයි පින්නතුනි. ගිය සතියේ වැඩසටහනදී මම මතක් කරා මේ භාවනාවේ මූලික අඩිතාලම පිළිබඳව. මම නැවත කෙටියෙන් සිහිපත් කරොත් භාවනා කළ යුත්තේ ඇයි කියන කාරණය තමන් සිහියට ගත යුතු කාරණයක්. මොකද අද සිහිය කියන දේ පවත්වන්නේ නැතුව අනේක විද කටයුතු කරමින් තමන් සසර ගමන දික් කරගන්නට මාර්ගයන් හොයමින් අධර්මයේ තුල වැජබිලා අකුසලයේ තුල හැසිරෙමින් තමන් සසරට බැඳෙන පුරුද්දක් සිද්ධ කරගෙන තියෙනවා. තමන් ඒ සිද්ධ කරන ගමන නොඑක් විදියට තමන්ගේ හිතම තමන් පීඩාවට පත් කරගන්න ගමනක් බවට පත් වෙලා තියෙනවා. තමන්ගේ ඉවසීම කියන දේ නැතිව ගිහිල්ලා තියෙනවා. එන් තමන්ගේ ඉවසීම එක්පසකින් පුරුදු කරන්නටත් ඒ වගේම තමන්ගේ හිතේ ඇතිවෙන්නා වූ කෙලෙස් ප්‍රහාණය කරන්නටත් එක් මාර්ගයක් බවට පත් වෙනවා මේ භාවනාව කියන එක. එම් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ සබ්බාස සූත්‍ර දේශනාවේ නිවන් මාර්ගයට ගමන් කරන්නට තමන් කෙලෙස් ප්‍රහාණය කරගන්නට ක්‍රම 7ක්. ඒකෙන් එක් ක්‍රමයක් තමයි මේ භාවනාව කියන එක. ඉන් එක පැත්තකින් භාවනාව විශේෂයෙන්ම වැදගත් වෙන කාරණයක් තමයි මේ යථාර්ථය ඇත්ත ඇති සැටි අවබෝධ කරගන්න තියෙන මාර්ගයක් විදිහට. ඉන් අපි කල්පනා කරමු තමන්ගේ නිවන් මාර්ගයට තමන් එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරන ගමන් තමන්ට සමහර විටක නොඑක් දේවල් ඔස්සේ තමන්ට පව් කරගන්න අකුසල කරගන්න මාර්ගයන් හැදෙනවා වැඩි. ඉන්නේ මාර්ගයන් හැදෙන නිසා තමන් නිරතුරුවම කල්පනා කරන්න ඕනේ මම ඒවා මේ කෙලෙස් ප්‍රහාණය කරගන්න මම කොහොමද මාර්ගයක් හදාගන්නේ කියලා. ඉන් ඒකෙන් එක පැත්තකටත් පෙන්නලා දෙනවා මේ භාවනාව කියන එක. ඒ වගේම මේ භාවනාවේ ක්‍රම දෙකක් පෙන්නලා දෙනවා. එකක් සමත භාවනාව, එකක් විදර්ශනා භාවනාව කියලා. මේ සමත භාවනාවෙන් සිද්ධ කරන්නේ තමන්ගේ හිතේ ඒකාග්‍රභාවය ඇති කිරීම. තමන් තුළ ඇතිවෙනා වූ පංච නීවරණ ධර්ම යටපත් කිරීම. ඒ පංච නීවරණ ධර්ම යටපත් කරොත් විතරයි තමන්ට හිතේ එකඟ බව කියන දේ ඇති වෙන්නේ. ඒ වගේම තමයි විදර්ශනා පැත්තෙන් පෙන්වලා දෙන්නේ යථා ස්වභාවය. දැන් උදාහරණයක් විදියට ගත්තොත් කයේ ස්වභාවය ගත්තොත් කයේ පේන්නේ අපිට මේ මතු පිට ස්වභාවය. මේ මතු පිට ස්වභාවය දිහා බලලා කාටවත් කියන්න බෑ මේ පුද්ගලයා තුල තියෙන්නේ මේවා කියලා අපි දකින්න කැමති නෑ. හැබැයි අපි ආසාව කියන දේ පෙරතුගාමී වෙලා තිබුණොත් අපි කවදාවත් ඒ කයේ තියෙන ඇතුළාන්තය දකින්න නෙවෙයි යන්නේ. ඒ පුද්ගලයා ඇඳන් ඉන්න ඇඳුම තමන් නුවණින් නිර්වත් කරලා ඒ පුද්ගලයාගේ රූපය බලන්නේ. ඒ රූපය බලන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙතන ඉඳලා පෙන්නලා දෙන්නේ ඒ තමන්ගේම තියෙන නැත්තම් අනිත් පුද්ගලයා දිහා දකිනකොට අනිත් පුද්ගලයාගේ ඇඳුම අභිබව තමන් යනවනම් ඒ අභිබවා යෑම වගේම තමන්ගේ ශරීරය පසාරු කරගෙන තමන් ඉස්සරහට ගමන් කරන්න ඕනේ.
ඒ පසාරු කරගෙන Taman නුවණින් ඒ ගමන් කරනකොට යථාර්ථය දකින්න පුළුවන් මේ ඇතුළාන්තය මොන වගේද කියලා. එහෙනම් ඒ ඇතුළාන්තය දකින්න පුළුවන් එකම ක්‍රමවේදය තමයි Taman මේ ආසාවන් මුල් කරගෙන වාසය කරගෙන හිටියොත් එතෙන්දි Tamanට ඒතනට යන්න බෑ. ඒක නිසා අපි දකින්න ඕනේ සමතේ වඩලා සමතෙන් ඉදිරියට ගමන් කරන්න. නැත්නම් විදර්ශනා ප්‍රඥාව ඇති කරගන්න තැනට ගමන් කරන්න නම් අපේ තමන් තුළ ඇතිවෙනා වූ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මතාවයන් යටපත් කරගෙනම යා යුතු ගමනක් වෙනවා. මොකද නැත්තම් අපි විදර්ශනාව දකින්න යන තැනදී අපිට මේ සිත පිහිටවා ගන්න හම්බ වෙන්නේ නැහැ එතෙන්දී. මොකද අතෙන්දී ආසාව කියන දේ තමන්ව ඇවිල්ලා රැකවල් දානවා වැටක් වගේ තමන්ගේ ඉස්සරහින් හිට ගන්නවා. තමන් ඉස්සරහා හිටගත්තාම ආසාව හිතේ දුවන ගතිය සාමාන්‍ය කම්මැලිකම සැක ස්වභාවය මේ දේවල් ඇති වෙනකොට තමන්ට බාධාව කියන දේ ඉබේම ඇවිල්ලා ඉවරයි. අපි එතෙන්දී මීට පෙර සති දෙකකට පෙර ආරම්භ කරන්න යෙදුනා. ඒ වගේම අපි සමතේ පැත්ත ආරම්භය කරලා අපි සමතේ භාවනාවට යොමු වෙනකොට අපි ආනාපාන සති භාවනාව පිළිබඳව පෙන්වලා දුන්නා මේ ක්‍රමයටයි අපි ඉරියව් තියාගෙන භාවනා කළ යුත්තේ කියලා. ඉතින් ඒ ඉරියව් වලට අනුකූලව තමන් මේ භාවනාවට යොමු වෙලා තමන්ගේ කය කිසිම වෙලාවක තමන් හොල්ලන්නේ නැතුව තමන්ගේ කය ඍජුව තියෙන පුද්ගලයෙක් විදියට තමන්ගේ නාස්තුඩු වෙතට තමන්ගේ හිත යොමු කරලා මේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව අඳුනමින් වාසය කරන්න කියන එක. එතකොට මේ ඇඳිරීම කියන එක නේ අඳුනනවා කියන ස්වභාවය තමන් විසින් බලෙන් කරන්න ගියොත් හුස්ම ටික ඉහළට යනවා හුස්ම ටික පහළට යනවා කවදාවත් මේ භාවනාව වැඩෙන්නේ නැහැ. අපිට මේ භාවනාව වැඩෙන්න නම් ආයාසයක් දරන්න නැතුව තමන් නාස්තුඩු අග්ගිස්සට වෙලා ඉඳගෙන මේ හුස්ම ඉහළ පහළ යන දිහා පරීක්ෂා කළ යුතුයි. ඉතින් අපි ඒ පිළිබඳව පෙර වැඩසටහනදී මතක් කරා. අද මම ඒ තුලින් තමන්ට සිහිපත් කරන්නේ මේ සමාධි භාවනාව නැත්නම් ආනාපාන සති භාවනාව වැඩිම තුලින් තමන්ට මග අරින්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. ප්‍රධානම කරුණක් තමයි කම්මාරාමතා කියන්නේ. කම්මාරාමතා කියලා කියන්නේ ඉන්ද්‍රියන් පිනවන්නට ඇති කැමැත්ත. මේ ආයතන 6ක් තියෙනවානේ. මේ ආයතන ටික මුල් කරගෙන තමන් ඇස පිනවන්නට, කන පිනවන්නට, නාසය පිනවන්නට, මේ දිව ශරීරය මේවා පිනවන්නට යන අවස්ථා හොයන එක තමන් නතර කරනවා මේ භාවනාවට යොමු වෙච්ච පුද්ගලයා. භාවනාවට යොමු වෙච්ච පුද්ගලයා මේ ටික ඉබේම නතර වෙනවා. හොයන්න යන්නේ නැහැ. ඒවා සැපේ කෙරෙහි මහා අර පෙර ගියපු විදියට ආසාවන් පස්සේ දැඩි ලෙස පන්නගෙන යන්නේ නැහැ. ඒ පුද්ගලයා ඒ තුළින් ක්‍රමයෙන් අඩුභාවයටපත් වෙනවා. ඒ වගේම තමයි බස්සාරාමතා කියලා කියන්නේ. බස්සාරාමතා කියලා කියන්නේ ඒ පුද්ගලයා කතා බහ කරනවානේ. දැන් සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත් නිතරම සමහරු කතා කර ඉන්න එකමනේ කරන්නේ. කොහේ ගියත් කතාව ඉවරයක් නැති තරම් කතාව නේ. සමහර විට වැදගත් නැහැ, අවශ්‍ය නැතිම දේවල් සමහර විට බොරුවට ඔහේ කියා ඉන්නවා නේ. මේ වාචාලකම නැත්තම් කියව ඉන්න ගතිය ඒ පුද්ගලයා යටපත් කරගන්නවා. ඒ පුද්ගලයා වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒ භාවනාවට යොමු වෙච්ච පුද්ගලයාගේ මේ හිත තැම්පත් වෙන ස්වභාවයක් මේ. ඒ වගේම තමයි මේ පුද්ගලයා සංගලිකාරාමතා පිරිසත් එක්ක ඉන්න උත්සාහ කරන්නේ නැහැ නේ. පිරිසත් එක්ක ඉන්න උත්සාහ කරනකොට මොකද වෙන්නේ? Tamanට දන්නේම නැතුව කෙලස් Taman ළඟට ඇවිල්ලා ඉවරයිනේ. Taman ළඟ කෙලස් ගොඩ ගහ ගන්නවා කෙලවරක් නැතුව අරයාගේ වැරදිත් හොයනවා, මෙයාගේ වැරදිත් හොයනවා, අල්ලපු ගෙදර එක්කෙනා මොකද කරන්නේ හොයනවා, ඌ කෑවද බිව්වද හොයනවා. සමහර විට අල්ලපු ගෙදර මිනිස්සයා ගෙදර වලියක් නම් වලම්පිකම් පාවෙනවා වගේ තේරෙනවනම් ඒ වෙලාවේ මෙහා පැත්තේ ඉඳලා කන් යොමාගෙන අහගෙන ඉන්නවා. හැබැයි අර පුද්ගලයා ඒව ගැන තැකීමක් කරන්නේ නැහැ භාවනාවට උමිච්ච පුද්ගලයා. ඒ වගේම තමයි තව පිරිසක් ඉන්නවා නිද්‍රාශීලිතා. ඒ පුද්ගලයන් නිින්දෙන් බැහැර වෙලා කටයුතු කරනවා. භාවනාවට යොමු වෙන පුද්ගලයා නිද්‍රාශීලී නැහැ. ඒ කියන්නේ නිතර නිදියන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ පුද්ගලයා නිදිමත ගතියින්
බැහැර වෙලා කම්මැලිකමෙන් බැහැර වෙලා ඒ පුද්ගලයා මේ ධර්මයේ තුළ එක්ක මෙනෙහි කරමින් ඉන්නවා. ඒ පුද්ගලයා මොන වැඩක් තිබුණත් ඒ පුද්ගලයා කම්මැලි නැහැ. ඕන දෙයක් දුවලා පැනලා හැමදේම කරගන්නවා. අර නිතර නිතර නිදා ගන්න උත්සාහ කරන පුද්ගලයෙක් තමයි මේ භාවනාවට යොමු වෙන්නේ නැති පුද්ගලයා. එතකොට මේ විදියට කරුණ වලින් පෙන්නලා දෙන්නේ භාවනාවට යොමු වෙන පුද්ගලයා තුළ තියෙන දේ භාවනාවට යොමු වෙන්නේ නැති පුද්ගලයා තුළ තියෙන මේ කරුණ ස්වභාවය. එතකොට භාවනාවට යොමු වෙන්නේ නැති වෙනකොට ඒ පුද්ගලයා මම පෙර සඳහන් කර පරිදි සිය ඉන්ද්‍රියම් පිනවන්න උත්සාහ කරනවා. ඒ වගේම කතා කර කර ඉන්න උත්සාහ කරනවා. තවත් පිරිසක් එක්ක ඊට පස්සේ පිරිසත් එක්ක ඉන්න දඟලනවා. ඒ පුද්ගලයා නිතර නිතර නිදිමත ගතියෙන් නිදියන්න උත්සාහ කරනවා. දැන් බලන්න මේ කරුණ වලින් තමා ළඟ මේවා තියනවද නැද්ද කියන කාරණේ. ඒ වගේම තමයි තමන් මේ භාවනාව තුළ හැසිරෙනකොට ඒ පුද්ගලයාට පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ආදී ධාන මට්ටම් වලට සමවැදෙන්න පුළුවන්. එතෙන්ද මම මූලික අඩිතාලමක් දාන්නේ නැහැ. මම ගිය සතියේ සඳහන් කරේ තමන් මේ හුස්ම රැල්ල දිහා බලමින් වාසය කරනකොට අඳුනමින් ඉන්නකොට තමන්ට මේ හුස්ම රැල්ල ඉබේම ඉහළට දිගට වැටිලා නතර වෙන ස්වභාවයක් දැනේ. ඒ පහළට දිගට වැටිලා නතර වෙන ස්වභාවයක් දැනේ කියන තැන ඉඳලා තමයි මම නතර කරන්න යෙදුනේ. අද මම ඒකේ තව ටිකක් ඉහළට මම කියලා දෙන්නම් කාරණයක්. මේ හුස්ම රැල්ල දිගට වැටෙනකොට දීගං වා අස්සසන්තෝ දීගං වා පස්සසන්තෝ දීගං අස්සාමීති පජානාති දීගං වා පස්සාමීති පජානාති මේ දිග බව අඳුරන්න කියන කාරණේ අපි මතක් කළා. ඒ වගේම මේ හුස්ම රැල්ල දිගට වැටෙද්දී තමන් දන්නේම නැතුව ඒ කියන්නේ මේ හුස්ම රැල්ල අඳුරමින් වාසය කරද්දී ඉබේටම මේ හුස්ම රැල්ල එන්න කෙටියෙන් වැටෙනවා. කොටට වැටෙන ස්වභාවයක් තමන්ට දැනේ. රස්සං වා අස්සසන්තෝ රස්සං වා පස්සසන්තෝ රස්සං වා අස්සසාමීති පජානාති රස්සං වා පස්සසාමීති පජානාති මේ බවත් අඳුරන්න කියන කාරණේ තියෙනවා. දැන් ඔබට මේක එකපාරම වෙන්නේ නැහැ. භාවනා කරන්න ඉඳගත්ත පළියට මේක විනාඩි 10ක් 15ක් ඉන්නවා. සමහර විට තමන්ට කෙලස් ගලාගෙන එන්න පුළුවන්. නොයෙකුත් සිතුවිලි ගලාගෙන එන්න පුළුවන්. ඒ මොහොතේම තමන්න මේ භාවනාවට යොමු වෙද්දී ඔය දේ වැටහෙන්නේ නැහැ. අවබෝධයට එන්නේ නැහැ. තමන් නිතර මේක ප්‍රායෝගික කරන්න ඕනේ. භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා කියනවා. ඒ භාවිතාව තුළ තමන් වාසය කරොත් විතරයි තමන්ට තමන්ගේ මේ කියන දේ නැත්තම් භාවනාව කියන දේ උනත් තමන්ට අවබෝධය කරා ගමන් කරන්න පුළුවන් වෙන්නේ. එම් භාවනාව කියන දේ තමන් සිද්ධ කරන්න උත්සාහ කරලා ඉවරලා විනාඩි 5ක් විතර ඉඳියා මට බෑ හිත එකලක්ෂ කරගන්න මට එක සිතුවිලි ගලාගෙන එනවා මට බෑ භාවනා කරන්න කියලා පැත්තකට දමලා ගහලා දැම්මොත් කවදාවත් තමන්ට භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ. භාවනාවට යොමු වෙන්න නම් තමන් ඉවසීමෙන් යුතුව තමන්ට බාහිර සිතුවිලි අනේක අප්‍රමාණෙන්න පුළුවන් මුලින් භාවනා කරන්න වාඩි වෙද්දී. හැබැයි ඔබේ මුලින් භාවනා කරන්න වාඩි වෙද්දී ආවට තමන් කෙසේ හෝ තමන් උත්සාහ කරන්න ඕනේ භාවනාවේදීම තමන්ට බාහිර සිතුවිල්ලක් හෝ එනවනම් ඒ සිතුවිල්ල සුවපත් වේවා කියලා හරි තමන් ඉක්මනින් අයින් කරගෙන තමන් අර භාවනාව තුළ හැසිරෙන්න. ඒ භාවනාවට යොමු වෙන තැනදී තමන් ඒ කාර්යය තමන් සිද්ධ කරගත යුතුයි. එතකොට ඒ වගේම තමයි සමහරව උත්සාහ කරනවා ටිකක් වෙලා හොඳට ඉඳගෙන භාවනාවෙත් තියලා ඉන්නවා යම්කිසි ආකාරයෙන් අත පය වල වේදනාවන් එන්න පුළුවන්. ඒ වේදනාවන් ඉවස ගන්න බැරි වෙනකොට දැන් ඇති භාවනා කරා මම දැන් කකුල චුට්ටක් හොල්ලන්න ඕනේ. අත චුට්ටක් හොල්ලන්න ඕනේ. දැන් කොන්ද ටිකක් හරි ගස්ස ගන්න ඕනේ. කොහොම සිතුවිලි ඇවිල්ලා තමන් එනකොටම අර තමන් කරපු භාවනාව ආපහු කැඩෙනවා. තමන් අර ආපහු මුලටම භාවනාවේ වැටෙනවා. ආපහු මුලින් ඉඳලා එතකොට කරගෙන යන්න වෙනවා. අර සමාධිය කියන තැනට එන්න නම්. ඒ වගේම තමයි තමන් කල්පනා කරන්න ඕනේ මේ භාවනාව තුළ වාසය කරනකොට තමන් ගුරුවරයෙක් යටතේ අනිවාර්යෙන් භාවනාවට යොමු විය යුතුයි. අද ගොඩක් දෙනා භාවනාවට යොමු වෙනවා සමහර විට පොත්පත් විතරක් පරිශීලනය කරලා. පොත්පත් විතරක් පරිශීලනය තුළින් භාවනාවට යොමු වෙද්දී
තමන්ට ඇති වෙන ගැටලු निराකරණය කරගන්න විදියක් නැහැ. සමහර විට භාවනා කරනකොට අනේක විද දේවල් තමන්ට දැනෙන්න පුළුවන්. ඒ දැනෙනකොට ඒ පස්සේ හරි කියලා හිතාගෙන සමහර විට වැරදි මාර්ගයන් ඔස්සේ ගමන් කරන්න පුළුවන්. එහෙම වෙනකොට අර ප්‍රායෝගික වෙනකොට තමන්ගේ වැරදි මාර්ගයක තමන් දන්නේ නැතුව ගමන් කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගත යුතු කාරණයක් තමයි මේ භාවනාවට යොමු වෙද්දී ගුරුවරයෙක් යටතේ අනිවාර්යෙන් භාවනාවට සම්බන්ධ වෙන්න ඕනේ. ඔබ යම්කිසි ගුරුවරයෙක් යටතේ දැනටමත් භාවනා කටයුතු කරගෙන යනවා නම් ඒ භාවනාව ඒ ගුරුවරුන් යටතේ මේ විදියට කරගෙන යන්න. තමන්ට ගැටලුවක් එනවා නම් බාධාවක් එනවා නම් ඒ ගුරුවරයාගෙන් ඒ ගැටලුව ඒ බාධාව මොකක්ද කියන දේ විමසන්න. තමන් ගැටලු තියාගෙන ඒ ගමන කවදාවත් යන්න එපා. එහෙම තිබ්බොත් තමන්ට අනිවාර්යෙන් ගැටලුවක් වෙනවා. මේ යන ගමනදී තමන් සමහර විට අතරමං වෙන්න පුළුවන් වැරදි මතයක් ඔස්සේ ගිහිල්ලා. ඉතින් ඒ වැරදි මතයෙන් බැහැරව ප්‍රායෝගික වීම තුළමයි තමන්ට දැනීම් අවබෝධය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. තමන් තුළ මේ පංච නීවරණ ධර්මතාවයන් යටපත් වෙනවා කියන එක තමන්ට තේරෙන්නේ එකපාරක් කරාට නෙවෙයි. සමහර විට දෙපාරක් කරාට නෙවෙයි. සමහර විට කෙනෙකුට පළවෙනි වතාවෙන්ම, තව කෙනෙකුට දෙවෙනි තුන්වෙනි වතාවෙන්, තව කෙනෙකුට 50 සැරයක් විතර කරාට පස්සේ නැත්තම් සතියක්, මාසයක්, දෙකක්, අවුරුද්දක් තිස්සේ කරාට පස්සේ සමහර විට නීවරණ ටික යටපත් වෙනවා තේරෙන්න පුළුවන්. ඒක එක එක පුද්ගලයා සංසාරේ කරගෙන ආපු ක්‍රමවේදයට අනුකූලව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා තමන් වීරියවන්ත නම් වීරියෙන් යුතුව කටයුතු කරගන්න පුළුවන් නම් තමන්ට මේ මාර්ගයේ ඉහළටම යන්න පුළුවන්. එතකොට මේ සමතේ පැත්තේ අපිට ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. එතනින් ඔබට ගියපහම බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය ආදී කාරණා ඔස්සේ අපිට මේ යම්කිසි ආකාරයකින් සිතේ දුවන ගතියක් යටපත් කරන්න හැම විටම අපිට උත්සාහ ගන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ තමන් සමාධියක් වඩා ගන්න නම්, නීවරණ යටපත් කර ගන්න නම් ප්‍රධාන වශයෙන් මේ ආනාපාන සති භාවනාව තුළ යොමු වෙන්න කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් අනේ ඔය භාවනා කරන්න අපිට කොහෙද වෙලාවක්, අපි ඕවා තුළ කර ඉන්න වෙලාවක් නැහැ කියන කාරණේ. හැබැයි තමන් කන්ට වෙලාවක් හදා ගන්නවා නම්, තමන් බොන්ට වෙලාවක් හදා ගන්නවා නම්, තමන් නාන්ට වෙලාවක්, වැසිකිළියන්ට වෙලාවක් හොයා ගන්නවා නම්, තමන්ගේ ගෙදර මගුල් ගෙදරක් තියෙද්දි, තමන් මල ගෙදරක් තියෙද්දි, නැත්නම් රැස්වීමක් තියෙද්දි යන්න වෙලාවක් හදා ගන්නවා නම් මේ භාවනාව තුළ යොමු වෙන්න තමන්ට වෙලාවක් නැහැ කියන එක බොරුවක් ඇත්තටම. අපිට ඕමනාව තියෙනවා නම්, අදිෂ්ඨානය තියෙනවා නම්, වීරිය තියෙනවා නම් අපිට ඒ දේ අනිවාර්යෙන් කරගත හැකියි. ඒක නිසා කැපවීම තමන් තුළ තියෙනවා නම් මේ ගමන යනවා කියන එක අමාරු දෙයක් නෙවෙයි. ඒ වගේම මම ඊළඟ සතියේදී කියන්න බලාපොරොත්තු වෙනවා මේ ධ්‍යාන අංගයන් පිළිබඳව. මේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කියන මේ ධ්‍යානයන් අංගයන් පිළිබඳව පෙන්නලා දෙනවා. මොකද ප්‍රධාන වශයෙන් විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත පළමු ධ්‍යානය කියන එක. මේ විදිහට ධ්‍යානාංග 4ක් පිළිබඳව පෙන්නලා දෙනවා. ඒ ධ්‍යානාංග පිළිබඳව Taman දකින්න නම් නිරන්තරයෙන් හැම විටම ඔබ මේක ප්‍රායෝගිකව කරගෙන යා යුතුයි. අපි පෙර වැඩසටහනේදී මූලික සියලු කටයුතු පෙන්නලා දුන්න භාවනාවට වාඩි වෙන ඉරියව්වේ ඉඳලා තමන්ගේ කය කොහොමද පිහිටවන්නේ, තමන්ගේ සිත මොන ආකාරයෙන්ද දුවන්න ගත්තොත් තමන් එකලස් කරගන්න ඕනි, නැත්නම් තමන්ට හිත එකලස් කරගන්නම බැයි නම් තමන් සක්මන් භාවනාව තුළ ටිකක් වාසය කරලා ඉන්න අනතුරුව වාඩි වෙලා තමන්ගේ කය ඍජුව තියාගෙන ඒ භාවනාවට යොමු වෙන්න කියන කාරණේ ඉඳලා ඒ මුල් අධීර අපි පෙන්නලා දුන්නා. ඉතින් අද ඒක තව ඔබට තමන් වැඩි දියුණු කරන්න ඕනි. අඩුම තරමේ පැය භාගයක්වත් ඔබ ඒ ආනාපාන සතිය වඩන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩි 45ට එහා පැත්තේ තමන්ට කරගන්න පුළුවන් නම් මේ සමාධිය වඩා ගන්න තමන්ට ඉතාමත් පහසුයි. අද කාලේ භාවනාවක් කරනවා කිව්වොත් අඩුම තරමේ දැන් මෛත්‍රී භාවනා කරනවා කියලා කිව්වොත් කරන්නේ විනාඩි 5යි නැත්තම් 10යි. ඒ අර වචන ටිකක් කියලා යනවා යන්න. අවසානයේ එතනින් යන්නේ
මගේ කෑම එක කෝලෑස්තිද නැත්තම් දීපන් නැත්තම් මම යනවා කියාගෙන වගේ නේ. සමහර විට උදේට බුදුන් ඇඳලා එහෙම පිරිස කෑ ගහගෙන දඟලගෙන යන්නේ. එතකොට එතන මෛත්‍රිය තියෙන්නේ අර වචන ටිකක් කතා කර කර ඉඳලා තියෙන්නේ. නේ. එහෙනම් මේ වචන ටිකෙන් බැහැර වෙලා Taman දැකීමක් මේ සිද්ධ කරන්න. ප්‍රායෝගික වෙන්න. ප්‍රායෝගික ජීවිතයේ තමන් විසින් කරන්න ආදර්ශය උතුම් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ මේ ක්‍රියාව තුළ තමන් නිරත වෙන්න. එතකොට ඒ නිරත වෙනකොට සමහර විට තමන්ගේ පවුලේ ඉන්න දරුවන් ඥාතීන් සමහර විට ස්වාමියා වුණත් සමහර විට හැඩ ගැහෙන්න පුළුවන්. අනේ මගේ භාර්යාව මේ විදියට භාවනාවට යොමු වෙලානේ. අනේ මගේ ස්වාමියා මේ විදියට මේ භාවනාවට යොමු වෙලානේ. ඊට පස්සේ මගේ දරුවෝ ටික මේ විදියට යොමු වෙලා තියෙනවානේ භාවනාවට කියලා ඒ හැඟීමෙන් සමහර විට මුළු පවුලම ඒ ධර්මයේ තුල හැසිරෙන්න කටයුතු කරන්න පුළුවන්. ඒක නිසා අද ඒ දේ තමන් හිතේ තියාගෙන ඔය කියපු කාරණා ටික තමන් වැඩි දියුණු කරගන්න පෙර වැඩසටහනේදී පැවැත්වපු දේශනය නැවත ඔබ ශ්‍රවණය කරලා හොඳින් ඒක ශ්‍රවණය කිරීම තුළින් ඔබ මේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්නට ඔබට අද දිනේදී මම මේ මොහොතේදී දැනුවත් කරනවා. ඔබට යම්කිසි ගැටලුවක් ඇත්නම් ඔබට ඒ ගැටලුව විසඳා ගන්නට අපේ හරිදේ TV මැදිරියට කාර්යාලයට ඔබට දැනුවත් කරන්න පුළුවන් ලිපි මාර්ගයෙන් හෝ නැත්නම් දුරකථන මාර්ගයෙන් ඒ විමසීම් කටයුතු සිද්ධ කරන්න පුළුවන්. බොහොමත්ම පින් අපේ හාමුදුරනේ දහමින් සාරවත් පින්කෙත අස්වද්ද මේ මොහොතේ ඉතින් මේ සියලුම දේවල් හරිදේ TV POTV 123 අංක 123 හරහා නරඹන්න පුළුවන් වගේ මේ YouTube channel subscribe කරලා අපේ YouTube හරහා මේ සියලුම විකාශන නරඹන්නත් පුළුවන්. සියලුම වැඩසටහන් පින්කෙත විතරක් නෙමෙයි සියලුම වැඩසටහන් මේ සියලුම දේවල් දහමින් නියමාකාරයෙන් අස්වද්දන වෙලාවේ සියලුම සාර්ථක ක්‍රමවේදයන් හරහා භාවනාවකින් කොහොමද සිත නිවාගන්නේ ජීවිතය සාර්ථක කරගන්නේ කියලා අපේ නායක හාමුදුරන් වහන්සේ නිතරම සියල්ල පහදා දෙනවා. ඉතින් මේ සියලුම දේවල් සිද්ධ වෙන අතර මට යමක් මතක් කරන්න ඕන. කියමනක් තියෙනවා. පාසලට එද්දි ළමයෙක් පාසල් බෑග් එකේ දාගෙන තමන් අරගෙන බෑග් එකේ දාගෙන තමන්ගේ වටපිටාව. ඉතින් මම රත්නවංශ හිමියන්ගෙන් අහන්න කැමතියි මේ බෑග් එකේ අරන් එනවා කියන තමන්ගේ වටපිටාව. තමන්ගේ වටපිටාව යහපත් වුණොත් නේද හාමුදුරනේ කුඩා දරුවෝ පවා දහමට ලං වෙන්නේ. මේක මූලාරම්භය gedara නේද? ඔව් පින්වත් මහත්මයා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා කරුණාකාරණා කිහිපයක් තියෙනවා. අර සූත්‍ර දේශනාවක් මතක් වෙනවා මට. සූත්‍ර පිටකේ තියෙනවා ඉන්දක කියලා සූත්‍රයක්. මේ ඉන්දක කියන සූත්‍රයේදී කතා කරන්නේ ආර්ය සහ පරිසරය ගැන. එතකොට කෙනෙක් දරුවා කුස තුල පිහිටි අවස්ථාවේ ඉඳලා දරුවා මව්පියන්ව අනුගමනය කරනවා. මව්පියෝ කියන්නේ මොනවද අම්මා තාත්තා කියන්නේ මොනවද කියලා දරුවා හොඳට සවන් දෙනවා. පරිසරය එතන සැකසෙනවා. ඒ වගේ ඉඳලම දැනෙනව නේද? අනිවාර්යෙන් මේ දරුවට සංඥා ලැබෙනවා මේ වෙලාවේ අම්මා තාත්තා මේ විදිහට හැසිරෙන්නේ කියලා. අපේ බුදුදහමේ නිවැරදි මේ පහදා හර පද්ධතිය එතනින් දරුවෙකුට ලැබෙනවා කියන එක සූත්‍ර පිටකෙන් විග්‍රහ කරනවා. ඉතින් අර ආර්ය සහ පරිසරය කියන මේ කාරණා දෙක පදනම් කරගෙන සමාජගත වෙන දරුවා gedara පරිසරය කොහොමද එයට අනුගතවම තමයි ඔය තොරතුරු ටිකත් අරගෙන තමයි පාසල් පද්ධතියට ගොඩ වෙන්නේ. ඒ සමහරක් වෙලාවට මේ දරුවා හුදකලාවේ ඉඳ කැමති වෙන්න පුළුවන්. හුදකලාවේ ඉඳ කැමති වෙනකොට ගුරුවරයෙක් විමසලා බලන්න ඕනි ඇයි මේ දරුවා මෙහෙම ඉඳ කැමති. සමහරක් වෙලට gedara තියෙන ප්‍රශ්න නිසා සමහරක් වෙලාවට අම්මා තාත්තා නිතරම රණ්ඩු වෙනවා. සමහරක් වෙලාවට දරුවට කන්න බොන්න කැම වේලක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. 100% එහෙම නැහැ. සමහරක් අය එහෙම ඉන්නවා. ඒ නිසා මේ මතුවෙන ගැටලුත් එක්ක දරුවා අර පාසලට ආවට පස්සේ ඔහු කුඩා කාලේ ඉඳලා හැදෙන්නේ අර ක්‍රමයට. පුංචි කාලේ නිවැරදි මාවතක් පෙන්වලා නැහෙනේ. අම්මා තාත්තා හරියට පාර පෙන්නනවා නම් දරුවට ඔහු ගමන් කරයි පාරේ. බුදුරජාණන් වහන්සේ සූත්‍රයක් මට මතක් වෙනවා මේ මොහොතේ ගණක මොග්ගල්ලායන කියලා සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ අම්මා තාත්තා නෙමෙයි තමන්ගේ ශාස්ත්‍රූවරයා වුණත් මග විතරක් පෙන්වන්න නැති. මේ හිතිකං ආතප්පං අත්තාරෝ තථාගත. පාර පෙන්වන්නේ ඒ කෙනාට. ඒ කෙනා නිවැරදි පාරයයි. එක්කරගෙන යන්න ඕන නැහැ. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ ඒකයි. ඒ නිසා කුඩා දරුවට වුණත් පුතේ මේක හරි මේක වැරදි. නුඹ සමාජයේ හැදෙන්න ඕන මේ විදිහට. උඹ සමාජයේ තුල ආචාර ගෝචර සමාපන්නව ඇවතුම් පැවතුම් තේරුම් අරගෙන වැඩ කරන්න ඕනි මෙහෙම. නැතිනම් සත්පුරුෂ දරුවෙක් බිහි වෙනවා
මගහැරිලා අසත්පුරුෂ ගති පැවතුම් වලින් හෙබි දරුවෙක් බිහි වෙන්නට පුළුවන්. ඒක තමයි ස්වභාවය. එනිසා අද දවසේ අපි මේ සාකච්ඡාවට බඳුන් කළේ සීලයෙන් පිරිහෙන සමාජයේ අකුසලය කරා යන ආකාරය පිළිබඳව. මම හිතන්නේ අද හරිදේ ටීවී නාලිකාව ඔස්සේ සියලු දෙනාටම බොහොම හරවත් සාකච්ඡාවකට සවන් දෙන්නට ලැබුණා කියලා මම හිතනවා. හේතුව නිවැරදි අවබෝධයක් ලබන්නට නම් නිවැරදි දෙයකට යන්න ඕන. මාතෘකාවත් නාලිකාවේ මාතෘකාවත් හරිදේ ටීවීනේ. ඒක නිසා හරිදේම ඔබට ලැබුණා කියලා මම හිතනවා. එක අවවාදයක්. බුද්ධ දේශනාවට අනුව කියන්නම්. ඉතරං හි ධනං දඤ්ඤං ඉතරං හිද ජීවිතං ඉතරං ඉතරතෝ ඤත්වා දීපං කෛරාත පඬිතු. අස්තිර දේවල් හැටියට දකින්න. ඒ වගේම ඒ දේවල් අස්තිර ස්වභාවයෙන්ම දැකලා පින් දහම් වල නියැලෙන් සීලයමයි පදනම. එය නිවන් දැකීමට යා හැකි එකම මාවත හැටියට ඔබට සිහිපත් කරන්නට අපි අදහස් කරනවා. බොහොමත්ම පින් අපේ හාමුදුරනේ. ඉතින් මේ අවස්ථාවක් කරගන්නවා. මරණින් පසු නෙවෙයි නිවන් දකින්න ඕන. ජීවත්ව ඉන්න කාලේ තමයි නිවන් අවබෝධ කරගන්න ඕන. අපේ නායකාංගම යමක් අහන්න කැමති. කුඩා කාලයේ සිට යහපත් මාර්ගයට යොමු කරනවා වගේම අපි ඉදිරියේ ගත යුතු මාර්ග මොකක්ද? අපේ ස්වාමීන් වහන්සේලා මහා සංඝරත්නය වගේම වැඩි හිටියන් කොහොමද ඉදිරි කාලය ගත කර යුත්තේ මේ අපේ පිරිහෙන සමාජය සාර්ථකව ආයිත් නැවතත් නියම මාවතට යොමු කරගන්න. අපේ ජමිල මහත්මයා අපි මේ මාර්ගයට ගන්න නම් ප්‍රධානම කාරණය තමයි ප්‍රායෝගික වීම කියන එක. ඒක ප්‍රායෝගික වීම කියලා කිව්වේ දෙමව්පියෝ විදියට අපේ හාමුදුර මතක් කරා වගේ දෙමව්පියෝ ආදර්ශයක් දෙනවා නම් දරුවන්ට වැරදි මාවතකට යන්න එපා කියලා කියනවට වඩා ඒ වැරදි මාර්ගයේ දෙමව්පියෝ හැසිරෙන්නේ නැත්තම් වැරදි තැනට යොමු කරන්න කටයුතු කරන්නේ නැත්තම් ඒ පුද්ගලයා ඉබේම දරුවෝ ඒ දෙමව්පියෝ දිහා බලලා හැදෙනවා. අද දෙමව්පියෝ වැරදි කරනවා දරුවන්ට එම හරි මාර්ගයේ යන්න කියලා. එතකොට දරුවෝ ටික අම්මා තාත්තා වැරදි කර අපිට හරි මාර්ගයේ ඵලයන් කියලා කිව්වට අපි කොහොමද යන්නේ කියලා ආපහු නැවත දෙමව්පියන්ගේ ප්‍රශ්න කරනවා. එතකොට සමහර විට දෙමව්පියන්ට කියා ගන්න දෙයක් නැහැ. සමහර විට ඊට පස්සේ ඔන්න ඔය උඹලද ඕන දෙයක් කරගනින් කියන තැනට වැටෙන දරුවෝ අද සමාජයේ ඉන්නවා. දෙමව්පියෝ ඉන්නවා. දැන් අද බලන්න මේ ප්‍රදේශයේම නොයෙක් විදිහට අකුසලයට නැඹුරු වෙලා පව් කර බොහොමත් විනාශකාරී කටයුතු වල යෙදෙන අපි හඳුනනවා. මහා විනාශයක් කරා ගමන් කරන දරුවෝ පිරිසක් අද බිහි වීගෙන එනවා. ඒකට කොච්චර අපි බණ කිව්වත් ඒ දෙමව්පියෝ ඒකට යොමු වෙන්නේ නැහැ. ඒ දරුවෝ සාමාන්‍යයෙන් පන්සලකටවත් එන්නේ නැති තරම්. අඬ ගැහුවට පන්සලට එන්නේ නැති තරම් අර විනාශකාරී ගමනකට යන්නේ. ඉතින් සමහර විටක අර එන්න කියලා බැරිම තැන ඇවිල්ලා යනවා. ඒත් හැබැයි අර සමහර විට පන්සලට ඇවිල්ලත් කරන්නේ මොනවා හරි කණ්ඩ තියෙනවා නම් මොනවා හරි බොණ්ඩ තියෙනවා නම් ඕක කාලා බීලා බලාගෙන යන්න පන්සලට එන ටිකක් එනවා. තමන්ගේ හිත නිවා ගන්නවත් දහමක් ඉගෙන ගන්නවත් නැහැ. එහෙම මොන වැරද්දයි මම දකින්නේ දරුවන්ටත් වැඩිය යහපත් දෙයක් කියා දිය යුත්තේ වැඩි හිටියන්. බොහොමත්ම පින් අපේ හැමදේම කාල වේලාවත් ඉතාමත් ඉක්මනින්ම ගත වෙලා යනවා. බොහොමත්ම සාරවත් දහමින් පින්කෙත ඇස්සදු අපේ මහා සංඝරත්න බොහෝමත්ම පින්. ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන හෘදේ ටීවී ගාල කාර්යාලය අබේසේකර ලිවඩු මාලිගේ උඩුමහල. ලබුදුව ගාල. ඉතින් දුරකථනය මතක් කරනවා 077 321 39 66. මම ආයෙ දුරකථනය මතක් කරනවා 077 321 39 66. විශ්වයේ සත්‍ය සොයන්න. දුකෙහි නැවතුම සොයන්න. සංසාරේ නිමාව දකින්න. මේ සෑම මොහොතකම ඔබට විශිෂ්ට පිළිතුරු සමගින් බුදුදහම මුණ ගැසෙයි. ඔබ සැමට තෙරුවන් සරණයි. අපේ රටේ මෙච්චර ගුණදායක එළවලු පළතුරු ධාන්‍ය අලවර්ග වැවෙනකොට අපි සල්ලි පිට රටට දීලා ලෙඩ හැදෙන ආහාර වර්ග මෙහෙට ගෙන්න ගත්තා. ඒත් ඉතින් දැන් අපිට ඇපල් මිදි නැතුව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලාද? එහෙනම් අපිට පිටරට පරිප්පු කිරිපිටි පාම්පිටි වගේ දේවල් නැතුව ඉන්නත් බැරි වෙන එකක් නෑ. බලන්න $1 මිලදී ගැනීමට රුපියල් 200ක් අපට වියදම් කරන්න වෙලා.
ඒ ආනයනික භාණ්ඩවල පාරිභෝජනය අපි අඩු කරගත්තොත් ඒ මුදල් අපටම ඉතුරු වෙනා නේද? බොරු ආටෝප සාටෝප නැතුව සරල ජීවිත රටාවක් ගෙවුවට වරදකුත් නැහැ නේ දැන්.